තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, විභංග ප්‍රකරණය පිළිබඳව අපි හඳුනා ගන්නට යෙදෙන මේ වැඩසටහන් මාලාවේදී අපි රූපය පිළිබඳව විශේෂයෙන්ම සාකච්ඡා කරන්නේ. කාමාවචර භූමියේ නැතිනම් කාම භූමියේහි උත්පත්තිය ලැබූ සත්වයන් හැටියට ඔබට රූපය තමයි ප්‍රධාන වශයෙන්ම ඇසුරු වන දේ බවට පත්වන්නේ. කාම භූමිය රූපේ පරියාපන්නයිනේ. ඒ කියන්නේ රූපය අනුව ගිහිල්ලා පවතින්නේ. ඒ නිසා තමයි ඔබ යම් දෙයක් පිළිබඳව කල්පනා කරනවා නම් ඔබට රූපය පිළිබඳවම කල්පනා කරන්නට සිද්ධ වෙන්නේ. එක්ක දැකපු දෙයක්, එක්ක අහපු දෙයක්, එක්ක ඔබ විඳපු රූපය පිළිබඳව නිමිත්තක්. ඔබට වේදනාවක් ප්‍රකට වුණත් ඒකත් ප්‍රකට වෙන්නේ රූපයක් පැත්තෙන්. සංඥාවක් ප්‍රකට වුණත් ඒක ප්‍රකට වෙන්නේ රූපාදී ධර්මයන් පැත්තෙන්. බහුල වශයෙන්ම මේ දේවල් බැඳී පවතිනවා රූපයත් එක්ක. ඒ නිසා මේ කාම භූමියේ රූපය අනුව ගිහිල්ලා රූපය පරියාපන්නව පවතිනවා. විශේෂම සංයෝජන පවතින්නේ මේ රූපයත් එක්ක ගිහිල්ලා. එතකොට මේ සංයෝජන ධර්මයන්ගේ පැවැත්ම පිළිබඳව අපි බලනකොට කාම භූමියට එන්න තියෙන ප්‍රධානම හේතුව මේ රූපාදී ධර්මයන් පිළිබඳව තිබෙන කාමසහගත සංකල්පනාවක්. අනාගාමී මාර්ගය තුල කෙනෙක් රූපය ඉක්මවා සිටින ඥාන දර්ශනයක්, රූපේ ඉක්මවා සිටින නුවණක් උපදවා ගැනීම තුළ ඔහුට පුළුවන්කම ලැබෙනවා නැවත කාම භූමියට නොයන පරිදි ඒ මනස සකස් කරගන්නට. එතකොට රූපය ආරම්භය නැවත කාමාදී සංඥා පහළ වීමක් එතනට එන්නේ නැහැ. ඒ නිසා ඒ බඳු සංයෝජනයක් නැති නිසා රූපය අසුරු කරගෙන කාමරාගාදී සංයෝජන නොපවත්වන නිසා නැවත මේ ලෝකයට ප්‍රතිසන්දි වශයෙන්පත් වෙනවායි කියන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ආගාමී නැවත පැමිණීමක් නැති නිසා ඒ తত্ত্বය අනාගාමී කියලා කියනවා. එතකොට මෙන්න මේ ආකාරයට අපිට රූප ධර්මයේ පිළිබඳව අවබෝධය ඇති කර ගැනීම ඉතාම වැදගත්. ඒකට හේතුව අද අපේ සංයෝජන ධර්මයන්, මනසේ ඇතිවෙන බැඳීම්, සංයෝජනයන්, සසරට බැඳ තබන දේවල් ගොඩක් මේ රූපය ඇසුරු කරගෙන, රූපේ නිස්ෘත කරගෙන තමයි පවතින්නේ. අන්න ඒ නිසා මේ රූපය පිළිබඳව අපි ඉගෙන ගන්නකොට, රූපය පිළිබඳව අපි තේරුම් ගන්නකොට අපිට පේනවා මේ රූප ධර්මයේහි තිබෙන විශේෂය මොකක්ද කියලා. රූපේ ස්කන්ධ ධර්මයක් කියලා අපි දකිනකොට ඒ සත්පුද්ගල ආත්ම භාවයෙන් තොර වුණ හුදු රූප ධර්මයක් කියන එක අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අන්නේ සත්පුද්ගල ආත්ම භාවයෙන් තොර වූ රූප ධර්මයක් කියලා දකින දර්ශනය තුළ අපිට ඒ පිළිබඳව තිබුණා නම් වැරදි සහගත සංයෝජන සංකල්පනා තිබුණා නම් ඒ සියල්ලක්ම අපිට මගින් දුරු කරගන්නට පුළුවන්කම තිබෙනවා. අන්න ඒ නිසා විශේෂයෙන්ම මේ දේශනාවන් ඔබට වැදගත් වෙනවා. ඒ සංයෝජන ධර්මයන් ප්‍රහාණය කරලීම සඳහා මේ කරුණු පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීම. ඒ නිසා රූපයන්ගේ පවතින යථා ස්වභාවය පිළිබඳව ඔබ නැවත නැවත අනුස්මරණය කරන්න, නැවත නැවත සිහිපත් කරන්න ඔබට එය බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනක් බවට පත්වේවි. ලෝකයේ පිළිබඳව පවතින සංයෝජන ධර්මයන් ක්‍රමක්‍රමයෙන් ක්ෂය වීමට ඒ දර්ශනය උපකාරී වෙන දෙයක් බවට පත්වේවි. අවසාන දේශනාවේදී අපි හඳුනා ගන්නට යෙදුණා රූපය අභිධම්ම භාජනීය කොටසට අනුව රූපස්කන්ධය පිළිබඳව කරන විභජනයන්. ඒ අනුව අපි රූපය පිළිබඳව හඳුනාගත් ක්‍රමය මම ඔබට නැවත ආපහු පැහැදිලි කරමින් යන්නම් සංක්ෂිප්තව කෙටියෙන්. එතකොට ඔබට ඒ පිළිබඳව ආපහු සිහිපත් කර ගැනීමක් සිදු කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපි එතනදී විශේෂයෙන්ම හඳුනා ගන්නට යෙදුණා සබ්බං රූපං න හේතු කියන මේ දේ සියලුම රූපය හේතු නෙමෙයි කියන එක. එතකොට හේතු මොනවද කියනකොට අපි හේතුව පිළිබඳව විශේෂයෙන්ම තේරුම් ගන්නට යෙදුණා මොනවද මේ හේතු කියන්නේ කියන එක. එතකොට හේතු කියන්නේ හේතු පච්චය හේතු උත්තම හේතු සාධාරණ හේතු කියලා හේතු කොටස් හතරකට විශේෂයෙන්ම බෙදලා අපි හේතු පිළිබඳව හඳුනා ගන්නට යෙදුණා. එතකොට හේතුත් හේතු හැටියට දක්වනවා, පච්චයත් හේතු හැටියට දක්වනවා. ඒ වගේම උත්තම හේතු සහ සාධාරණ හේතු කියන එක පිළිබඳව අපි මීට පෙර පැහැදිලි කරගන්නට යෙදුණා. ඒ වගේම එතනදී අපි හඳුනාගත්තා මේ හේතු සබ්බං රූපං න හේතු කියනකොට මේ කියන්නේ හේතු ධර්මයන් පිළිබඳව. ඒ කියන්නේ හේතු කියන එක.
ඒකට අන්නේ හේතු කියන්නේ මොනවද කියලා පැහැදිලි කරගෙන මේ හේතු 9ක් ප්‍රධාන වශයෙන් දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ හේතු 9 නැවත බෙදී යනවා කාමාවචර භූමියේහි කාමාවචර හේතු 9ක් විදිහට. ඒ වගේම රූපාවචර භූමියේහි රූපාවචර හේතු 6යි අරූපාවචර හේතු 6යි විදිහට. එතකොට මොනවාද කාමාවචර භූමියේහි යෙදෙන කාමාවචර හේතු? ලෝභ දේශ මොහ කියන මේ අකුසල හේතු තුනත් ඒ වගේම අලෝභ අදෝස අමෝහ කියන කුසල හේතු තුනත් නැවත අව්‍යාකෘත අලෝභ අදෝස අමෝහ කියන මේ හේතු තුනත්. එතකොට මේ කඩිර ඔස්සේ ඔබට දකින්න පුළුවන්කම තියෙනවා මේ හේතු 9 කාමාවචර භූමියේ යෙදෙන හේතු 9. ඒ වගේම රූපාවචර හේතු 6යි විශේෂයෙන්ම රූපාවචර භූමියේ යෙදෙන හේතු 6 රූප භූමියේහි අකුසල යෙදෙන්නේ නැහැනේ. බ්‍රහ්ම ලෝකයේහි අකුසල යෙදෙන්නේ නැහැ. එතකොට අකුසල යෙදෙන්නේ කාම භූමියේහි විතරයි. එතකොට රූපාවචර භූමියේහි ඉන්න බ්‍රහ්මයෝ අපි දන්නවා සමහර වෙලාවට ඒගොල්ලෝ අකුසල් සිත් පහල කරනවා. එතකොට ඒ භූමියේහි ඉන්න කෙනෙකුට අකුසල් සිතක් ඉපදුනොත් දැන් අපි හිතමුකෝ රූපාවචර බ්‍රහ්මයෙක් බක බ්‍රහ්මයාගේ කතාව ගන්නකො. එතකොට මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙනවා බක බ්‍රහ්මයාට. එතකොට තව ඔය බ්‍රහ්මය මිත්‍යා දෘෂ්ටිගත අවස්ථාවකට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට අන්න ඒ වගේ අවස්ථාවලදී දැන් ඒක හටගන්නේ ditthිසහගත සිතක්නේ ලෝභ මූලික සිතක්නේ. එතකොට අන්න ඒ අකුසල් සිතක් ඒ අයට උපදිනවා. එතකොට ඒ උපදින්නේ ඒකට කියන්නේ මේ රූපාවචර අකුසල් සිත් කියලා කියන්නේ යාට ඇති වෙන්නේ අර අපි කාම භූමියේ හඳුනා ගන්නු ලබන අකුසල චිත්තයන්ම තමයි. ඒ නිසා රූපාවචරයේ තියෙන හේතු 9ක් නෙමෙයි හේතු 6යි. ඒ හේතු 6 තමයි මේ රතු පාට කඩිරෙන් දැක්වෙන්නේ අලෝභ අදෝස අමෝහ සහ අව්‍යාකෘත අලෝභ අදෝස අමෝහ කියන ටික. අරූපාවචරයටත් ඒ විදිහටමයි. එතනත් හේතු 6යි. මේ හේතු ඔය අපි පෙන්නපු හේතු 6 මේ විදිහට හේතු 9ක් හැටියට අපි හේතු ධර්ම කියන දේවල් හඳුනාගත්තා. ඒකට රූපය කියලා කියන්නේ මේ කිසිම හේතුවකට සම්බන්ධයක් නැති ධර්මයක්. කිසිම රූපයකට සම්බන්ධ නොවන ධර්මයක් හැටියට අපි එතනදී හඳුනාගත්තා. ඒක තමයි සබ්බං රූපං න හේතු කියලා කියන්නේ. මේ රූපය සියලුම රූපය ඒවා හේතු නෙමෙයි. කොයි වෙලාවකවත් ඒවා හේතු වෙන්නේ නැහැ. මොකද හේතු කියලා කියන්නේ මෙන්න මේ විදිහට සිතෙහි යෙදෙන මේ වගේ චෛතසික ධර්මතා ටිකක්. මේවා තමයි මුල් වෙන්නේ. එතකොට මේ හේතු කියන එකට රූපය අයිති වෙන්නේ නැහැ. නිසා කෙනෙක් හිතනවා නම් රූපය අකුසල්, රූපේ කුසල් කියලා රූපේ පැත්තේ දකිනවා නම් මේ කුසල හේතු හෝ අකුසල හේතු හෝ අව්‍යාකෘත හේතුන් රූපය ඇතුලේ යෙදෙන්නේ නැහැ. ඒක තමයි මෙහිදී විශේෂයෙන්ම අපි පැහැදිලි කරගන්නට අවශ්‍ය වන්නේ. ඊට පස්සේ අපි රූපය හේතු නෙවෙයි කියලා දැනගත්තා වගේම අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා රූපය කියන එක අහේතුක ධර්මයක් කියලා. ඒකට එතනදී අපි හඳුනාගත්තා රූපං අහේතුකමේව රූපය කියලා කියන්නේ අහේතුක දෙයක්. ඒකට ඒක කිසිම ආකාරයකින් හේතු සමග යෙදීමක් ඇත්තේ නැහැ. ඒක අහේතුකයි. හේතු වලට අයිති වූ කිසිවක්ම අපිට ඒකේ දකින්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසා තමයි අහේතුකම් කියලා කිව්වේ. ඒ වගේම හේතු විප්‍රයුක්තමේව කොයි වෙලාවකවත් රූපය ඇතුලේ හේතු යෙදී පවතින්නේ නැහැ. ඒ නිසා රූපය කියන දේ හේතු විප්‍රයුක්ත ධර්මයක් හැටියට අපි හඳුනා ගන්නවා. රූපය කොයි වෙලාවකවත් හේතු හා යෙදෙන්නේ නැහැ. හේතු හා යුක්තව පවතින්නේ නැහැ. ඒ නිසා හේතු විප්‍රයුක්තං කියලා රූපය පිළිබඳව හඳුනා ගන්නු ලබනවා. ඒ වගේම රූපය සප්පච්චය රූපය කියන එක ප්‍රත්‍ය සහිත වූවක් හැටියට අපි තේරුම් ගත්තා. රූපය කියන එක ප්‍රත්‍ය සමவாயයෙන් උපදින දෙයක් හැටියට. මෙන්න මේ ප්‍රත්‍ය සමவாயයෙන් උපදින දෙයක් කියනකොට ඔබට මතකයේ ඇති අපි ප්‍රත්‍ය හැටියට තේරුම් ගත්තේ මොනවද? අපි ප්‍රත්‍ය හැටියට තේරුම් ගන්නට යෙදුනේ පළවෙනියටම එකක් අපි තේරුම් ගත්තා සතර මහා ධාතුන්ගේ ප්‍රත්‍යයක අපි කිව්වා ධාතු ප්‍රත්‍ය කියලා. සතර මහා ධාතු ප්‍රත්‍ය කරගෙන සතර මහා ධාතු ඒ කියන්නේ ධාතුන් එකිනෙකට ප්‍රත්‍ය වීම කියන කාරණාව මත රූපේ පැනවීම තියනවා කියන නිසා ධාතු ප්‍රත්‍ය කියන එක හඳුනාගත්තා. දෙවෙනි එක විදිහට අපි අවිද්‍යාව ඒ වගේම කර්මය ඒ වගේම තණ්හාව ඒ වගේම ආහාර කියන මෙන්න මේ හේතු නිසා රූපේහි හට ගැනීම සිද්ධ වෙනවා කියලා. අවිද්‍යාව, කර්ම, තණ්හා,
ආහාර කියලා. එතකොට මේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියනකොට අපි රූපය කියන දේ පිළිබඳව භෞතික හඳුනා ගැනීමක් නෙමේ සිද්ධ කළේ. රූපය පිළිබඳව අපි ආයතන ගෝචර වෙනකොට රූපය හට ගන්න ආකාරය පිළිබඳව විශේෂයෙන් අවධානයක් යොමු කරලා මෙතනදී හඳුනා ගන්නට යෙදුණා. එතකොට අද අපිට තියෙනවා තුන්වෙනි කාරණාව පිළිබඳව තවදුරටත් හඳුනා ගන්නට. ඒ තමයි මේ රූපය කියන දේ උපදින්නට, හටගන්නට, පවත්වන්නට ඒ හේතු වන ප්‍රත්‍ය ධර්මතාවයන් ගැන කතා කිරීමේදී තව කතා කරන්නට අවශ්‍ය වෙන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි රූපය සමුත්ථානයට පත්වන ස්ථානයන් පිළිබඳව. ඒකට රූපේ උපදින අපි සාමාන්‍යයෙන් කියනවා කර්මජ රූප. කර්මජ රූප. ඒ වගේම චිත්තජ රූප. ඒ වගේම ඍතුජ රූප. ඒ වගේම ආහාරජ රූප. එතකොට කර්මජ, චිත්තජ, ඍතුජ, ආහාරජ කියලා අපිට රූප උපදින තැන් හතරක් පිළිබඳව තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. රූප සමුත්ථානයන් විදිහට කර්මජ කියනකොට අපි දන්නවා කර්මයෙන් උපන්, චිත්තජ කියනකොට සිතින් උපන්, ඍතුජ කියනකොට ඍතුවෙන් උපන්, ආහාරජ කියනකොට ආහාරයෙන් උපන්. මේ ආදී ලෙස රූප සමුත්ථානය වීම පිළිබඳව අපි බලනකොට රූප උපදින ආකාරයන් අපට හඳුනා ගන්නට පුළුවන්. එතකොට අද අපිට විශේෂයෙන් සාකච්ඡා කරන්නට තියෙන්නේ රූපය සප්පච්චයන් කියනකොට මේ ප්‍රත්‍යසහිත වූවක් කියලා කියනකොට මේ කවර ප්‍රත්‍යංගෙන්ද රූපය උපදින්නේ කියනකොට ඒ හාත්පස තියෙන ප්‍රත්‍ය ධර්මතා පිළිබඳව තමයි මෙතනදී කතා කරන්නේ. එතකොට මේ කර්මජ, චිත්තජ, ඍතුජ, ආහාරජ කියන හතර ආකාරයකට රූපයන්ගේ සමුත්ථානය සිද්ධ වෙනවා. එතකොට රූපය පිළිබඳව විශේෂයෙන්ම අපි හඳුනා ගන්නකොට මේ කර්මජ, චිත්තජ, ඍතුජ, ආහාරජ ආදී වශයෙන් රූපයේහි හට ගැනීම පිළිබඳව කතා කරනකොට ප්‍රධාන වශයෙන් හඳුනා ගැනීම වැදගත් වෙනවා මේ සුද්ධාෂ්ටමක රූප කලාපයන් පිළිබඳව. රූප පවතින්නේ කලාපයක් විදිහට. රූපයක් පවතින්නේ කලාපයක් විදිහට. කලාපයක් කියලා කියන්නේ ඒ රූපයන්ගේ එකතුවක් විදිහට. කොයි වෙලාවකවත් අර සිතක් තනිව උපදින්නේ නැහැ චෛතසිකයන්ගෙන් තොරව. චෛතසික එකින් එකට වෙන වෙනම තනිව උපදින්නේ නැහැ සිතක් නැතුව වගේම මේ රූප ධර්මයන්ගේ තියෙන ස්වභාවය, රූප ධර්මයන්ගේ තිබෙන ලක්ෂණයන් මේවා කොයිම අවස්ථාවකදීවත් තනි තනිවම වෙන වෙනම උපදින්නේ නැහැ. මේවා තනි තනිවම කොතනකදීවත් වෙන වෙනම උපදින දේවල් එහෙම නෙමෙයි රූප ධර්ම කියන එක. ඒකට ඒවා ඔක්කොම එකට උපදින්නේ. ඒකට යම් දෙයක් එකට පවතිනවා නම් ඒ පවතින දේවල් වලට කියනවා රූප කලාපයක් කියලා. දැන් එක රූප කලාපයක් ගත්තාම අපි පසුගිය සතියේත් විශේෂයෙන් හඳුනා ගන්නට යෙදුනා. ඒ අෂ්ටමක රූප කලාපයක් විදිහට තමයි පවතින්නේ. ඒකට කියනවා අවිනිබ්භෝගික රූප කියලා. අවිනිබ්භෝගිකයි කියන්නේ ඒක විනිර්භෝගයට පත් කරන්න පුළුවන් කමක් නැතිකම. නැතිනම් බෙදා දක්වන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. පටවිය කියන එක වෙන් කළා වෙනම තියනවා, ආපෝ වෙනම තියනවා කියලා ඒක එහෙම කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක ඔක්කොම එකට කලාපයක් විදිහට තමයි එහි පැවැත්ම තියෙන්නේ. එතකොට මෙතනදී ප්‍රධාන වශයෙන්ම මේ මහා භූත රූප තියෙනවා. මහා භූත රූප කියලා කියන්නේ මොනවද? මෙන්න මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා ධාතුව. ඊට පස්සේ සතර මහා ධාතුව ඇසුරු කරගත්ත මෙන්න මේ කියන වර්ණ රූපය, ඊට පස්සේ මේ ගන්ධ රූපය, ඒ වගේම රස රූපය, මේ විදිහට මේ ඕජා රූපයයි කියලා මේ රූපයන්ගේ පැවැත්ම තියෙනවා. ඒවලට කියනවා උපාදාය රූප කියලා. ඇයි ඒවලට උපාදාය රූප කියලා කියන්නේ? මෙන්න මේ ප්‍රධාන වෙන මේ සතර රූපයන් ඇසුරු කරගෙන තමයි මේ රූප ටික පවතින්නේ. එතකොට මේකේ विद्यमान වන මේ එකතුවක विद्यमान වන ගුණයන් විදිහට මේක ඇසුරු කරගෙන තමයි මේ රූප පවතින්නේ. එතකොට මෙන්න මේ රූප 8ක ඒ කියන්නේ මහා භූත රූප සහ උපාදාය රූප 4ක මේ දේවල් ඇසුරු කරගත්ත තැනක विद्यमान වෙන මේ විදිහේ ගුණ ලක්ෂණයනොත් එක්ක එකතුවක් තමයි මේ රූප කලාපයක් කියලා කියන්නේ. දැන් මේ ලොකුවට දක්වලා තියෙන මේ රූප කලාපයක් කියන එක. එන මේක මේ හුදෙක්ම මේ අවබෝධයට නැතිනම් මේ කාරණාව තේරුම් කරන්න අවශ්‍ය නිසා අවශ්‍ය වෙන දෙයක්. එතකොට මෙන්න මේ කලාපයක් කියන තැනක අවම වශයෙන් තියෙන දේ තමයි. ඒ කියන්නේ අවම වශයෙන් තියෙන්නේ මේ රූප කලාපයක් විදිහට මේ 8ක් තමයි. එතකොට එක රූප කලාපයක් කියලා කියනකොට ඒ රූප කලාපයක මේ රූප 8ක් තියෙනවා. මොනවද?
පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා මේ 8ක එකතුවක් තමයි රූප කලාපයක් කියලා කියන්නේ. මේ එකක්වත් තනි තනිව තියෙන්නේ නැහැ. මේ එකක්වත් තනි තනිවම තියෙන්නේ නැහැ. එතකොට මේ ඔක්කොම එකට එකතු වෙලා එකට පවතින විදිහට තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට රූප කලාපයක් ගත්තාම මේ දේවල් හැම වෙලාවකදීම වෙන් කරන්න බෑ. අවිනිභෝගිකයි. එතකොට මේ ඔක්කොම එකට එකතුවක් විදිහට තමයි පවතින්නේ. මෙන්න මේ කොටස කියලා වෙන් කරලා වෙනම අරගෙන වෙනම තියෙන හිස් අවකාශයක් ඒ අතරතුර වෙනම දක්වන්නට පුළුවන් කමක් නැත්තේ. නෑ ඒ ඔක්කොම එකම විදිහට තමයි පැවැත්මක් තියෙන්නේ. නිසා අපි ඒ රූප කලාපයක පැවැත්ම අපි තේරුම් ගන්නට අවශ්‍යයි. මේ පාඩම නැතිනම් කර්මජ චිත්තජ ඍතුජ ආහාරජ කියන මේ රූපයන් පිළිබඳව තේරුම් ගැනීමට යෑමේදී. ඒකට මේ තමයි අවම රූප කලාපේ නැතිනම් අපි කියවන රූපේ තනි තනිව උපදින්නේ නැහැ කියලා. ඒකකයක් විදිහට තියෙන්නේ කියලා, කලාපයක් විදිහට තියෙන්නේ කියලා. ඒකට අන්නේ ඒකකයක් විදිහට, කලාපයක් විදිහට තියෙනකොට රූපේ තියෙන අවම ඒකකේ තමයි මෙන්න මේ සුද්ධාෂ්ටමක රූප කලාපය කියන එක. සුද්ධාෂ්ටමක රූප කලාපය. ඒකට මේ සුද්ධාෂ්ටමක රූප කලාපය මේ විදිහට අපි මේ තේරුම් කරන්න අවශ්‍ය නිසා මෙහෙම දක්වලා තිබුණට මේක මෙහෙම දක්වන්නට පුළුවන් දෙයක් නෙමෙයි. පරමාණුක වුණත් බොහෝ රූප කලාප ගණනක් එකේ විශාල රූප කලාප සංඛ්‍යාවක් තියෙන නිසා මේක ගති ස්වභාවයක්. සතර මහා ධාතු කියලා කියන්නේම ධාතු කියලා කියන්නේ ඒක ස්වභාව ලක්ෂණයක්. ඒක ස්වභාව ලක්ෂණයක්. පඨවි ධාතු කියලා කියන්නේ පඨවි ස්වභාව ලක්ෂණය. ආපෝ ධාතු කියලා කියන්නේ ආපෝ ස්වභාව ලක්ෂණය. ඒක ස්වභාව ලක්ෂණයක්. ඒක ගතියක්. ඒ විදිහට පවත්නා දෙයක්. එතකොට ඒ දේවල් අපිට රළු විදිහට අපි අද කතා කළාට එහෙම රළු විදිහට දකින්න පුළුවන් කමක් නැහැ. ඊටාම සියුම් වුණ ශක්ති විශේෂයක් නැතිනම් සියුම් වුණ ධර්මයක් තමයි රූප කලාපයක් කියලා කියන්නේ. එතකොට ඒ රූප කලාපයක එකතුවක් තමයි අද අපි රූප කලාප කෝටි ප්‍රකෝටි ගණනක් ගණනය කළ නොහැකි තරමේ ප්‍රමාණයක් තමයි අපි අද ඉදිකටුවක් කියලා කතා කරන තැනක පවා ඉදිකටු දොඩක් කියලා කතා කරන තැනක පවා අපට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ තරම් රූප කලාපය කියන එක ඊටාම සියුම් දෙයක්. ඒ තරම් රූප කලාපය කියන එක ඊටාම සියුම් ධර්මයක්. ඒතකොට මේ ටික දකිනකොට ඔබට මේ හඳුන්වා දෙන්නට පහසු නිසා මේ විදිහට මේ රූප සටහන ඔස්සේ ඒක අපි භාවිත කරන්නේ. එතකොට මේ රූප ධර්මයන් අනුව රූපයන්ගේ ඉපදීම පිළිබඳව බලනකොට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. දැන් අපි රූප කලාපය කියන එක හඳුනාගත්තනේ. මීට කලින් අපි රූප කලාපයක් කියන්නේ මොකක්ද කියන එක හඳුනාගත්තා. ඒක සාමාන්‍යයෙන් අපිට රූපයක් පේන තැනක මේ දැන් අපි හිතමු මේ පුටුවක් පේන තැනක කියලා. එතකොට පුටුවක් වගේ දෙයක් පේන තැනක වුණත් අපිට මෙන්න මේ විදිහට පවතින්නේ මෙන්න මෙබඳු වූ රූප කලාප ප්‍රමාණයක්. නැතිනම් මලක් පේන තැනක කුරුල්ලෙක්ක මිනිස්සෙක්ක කියන තැනක රූපයේහි ස්වභාවය තමයි ඊටමත් සියුම් වුණ මෙන්න මෙබඳු වූ සතර මහා ධාතු සහ උපාදාය රූපයන්ගේ පැවැත්මක්. එක කලාපයක් අනෙක් කලාපේ දන්නේ නැහැ. එතකොට මේ ගත්තාම මේ රූපය අසුරු කරගෙන ඒ ඊටාම සියුම් සියුම් වුණ කලාප මට්ටමේ රූප කලාපයන්ගේ පැවැත්මක් තමයි තියෙන්නේ. එතකොට ඒ එකක්වත් එකකට එකක් දන්නේ නැහැ රූපයක් කියලා. එතකොට මේ රූප කලාපයන්ගේ පැවැත්ම තියෙන තැනකදී තව මේකට එකතු වෙනවා මේ කලාප පෝෂණය කරමින් මේකට යම් යම් ගති එකතු වෙනවා ඒ රූපය උපදින ආකාරය අනුව ගිහිල්ලා. ඒ කියන්නේ කර්මජ රූප, චිත්තජ රූප, ඍතුජ රූප, ආහාරජ රූප අනුව ඒ රූපයේ උපදවනකොට ඒ රූපයේ උපදවන තැන ඒ රූප කලාපයකට ඇතුළත් වෙන ගුණයන් එක වෙනස් ස්වභාවයක් ගන්නවා. එතකොට අන්නේ වෙනස් ස්වභාවයක් ගන්නකොට අපිට මේ එකට එක්වන රූපයන්ගේ ස්වභාවය මෙන්න මේ විදිහට රූප කලාප දකින්න පුළුවන්කම තියෙනවා. අෂ්ටමක රූප කලාපය. ඒක තමයි අර අපි කලින් හඳුනාගත්තේ. ඒ වගේම නවක කලාප කියලා කියනවා මේකටම තවත් එක රූපයක් එකතු වෙනකොට දැන් අපි හිතමුකෝ රූප ජීවිතේන්ද්‍රිය කියන දේ මෙතෙන්ට එකතු වෙනවා කියලා. එතකොට ජීවිතේන්ද්‍රිය රූපය. එතකොට ජීවිතේන්ද්‍රිය රූපය මෙතෙන්ට එකතු වෙනකොට මේ රූප කලාපයේ අවශ්‍ය පැවැත්ම තීරණය කරන ජීවිතේන්ද්‍රිය රූපයේහි පැවැත්ම තියෙනකොට එතකොට ජීවිතේන්ද්‍රියත් එක්ක 8යි 1යි එතන නවක කලාපයක් කියලා කියනවා.
ජීවිත නවක කලාපයක්. එතකොට ඒ විදිහට නවක කලාප දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම දසක කලාප. දසක කලාප කියලා කියන්නේ රූප කලාප යම් අවස්ථාවල රූප කලාප 10ක් දකින්න පුළුවන්කම තියෙනවා. දැන් මේ ජීවිතේන්ද්‍රයේ රූපයත් එක්ක අපි ගත්තොත් චක්කු ඉන්ද්‍රිය කියන තැනක චක්කු ප්‍රසාදයේහි හටගන්න ඒ රූප කලාප චක්කු ප්‍රසාදයේ කියන තැන පහළ වෙන රූප කලාප අපි ගත්තාම එතන හටගන්න රූප කලාප තියෙන ඒක අපි කියන ඉන්ද්‍රිය රූපේ චක්කු ඉන්ද්‍රිය කියන්නකෝ. එතකොට එතන චක්කු ඉන්ද්‍රියට අදාළ වෙන ඒ රූප කලාපයන්ගේ පහළවීමක් තියෙනවා. එතකොට අපි කියනවා චක්කු දසක කලාපය කියලා. චක්කු දසක කලාපය. එතකොට මෙන්න මේ ආකාරයට දසක රූප කලාප තියෙනවා. එතකොට දැන් ඊළඟට අපිට දකින්න පුළුවන්කම තියෙනවා ඒකාදසක කලාපය. අර දසක කලාපය කිව්වා වගේම දැන් යෙදෙනවානේ ලහුතාදී රූප. ලහුතා. ඊට පස්සේ මුදුතා. කම්මඤ්ඤතා කියමුකෝ අපි. එතකොට මේ අටට අමතරව තව යෙදෙනවා රූප කලාප 11ක්. ලහුතා රූප කලාප, මුදුතා සහ කම්මඤ්ඤතා කලාපයයි කියලා මේ එක රූප කලාපයක ඇතුළත් මේ ගුණාංග වෙනස් වෙනවා. එතකොට ඒකට ඒකාදශක කලාපය කියලා කියනවා. රූප කලාප 11ක කලාපත් පවතිනවා. එතකොට 8 කලාප, ඒ වගේම 9 කලාප, 10 කලාප, 11 කලාපයි කියලා මෙන්න මේ විදිහට අපිට රූප කලාපයන්ගේ පැවැත්ම දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ද්වාදශක කලාපය. රූප කලාප 12ක් වන ආකාරයේ දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තේරසක කලාප කියලා රූප කලාප 13ක් වන ආකාරය අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ දේවල් අපි හඳුනා ගමු එකින් එකට කොහොමද කලාපය යෙදෙන්නේ කියලා. එතකොට මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි අපි රූප කලාප තේරුම් ගන්න කියලා. ඒකට හේතුව තමයි රූපයේහි විභජනය පිළිබඳව අපි කතා කරනකොට රූප කලාප පිළිබඳව දැනුම භෞතිකව පවතින රූපය පිළිබඳව අපිට විශ්ලේෂණය කරගන්නකොට ඒක ඊටාම වැදගත් වන්නට පුළුවන්කම තියෙනවා. ගොඩක් වෙලාවට අපිට විදර්ශනාවට පාදක කරගන්නකොට රූපය අපි බලනවා ඒක කලාප සම්මර්ෂණයක් විදිහට රූපේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා වශයෙන් පවතින දේ කියලා අපි රූපය පිළිබඳව විශ්ලේෂණය කරගන්නවා. ඒ වගේම අපිට බාහිර ආයතනයක් විදිහට ඇස් හමුවට එන රූපය චක්කායතනයට එන රූපායතනය කියලා විශ්ලේෂණය කරගනු ලබනවා. ඒ වගේම අර බහුශෘත භාවය තුළ කෙනෙක් මානසිකාරයේ පවත්වනකොට එයාට පුළුවන්කම තියෙනවා රූපය කියලා කියන්නේ මෙන්න මේ වගේ අනාත්ම ධර්මයක් කියලා වෙනම මානසිකාරයේ පවත්වන්නට. ඉතින් ඒ බහුශෘත භාවයේ සඳහා දැනුම සඳහා තමයි මේ කොටස් ටික ඔබට වැදගත් වෙන්නේ. ඒ නිසා තමයි ඒක පැහැදිලි කරන්නේ. සප්පච්චයන් කියනකොට ප්‍රත්‍යසහිත වූවක් කියනකොට ඒ ප්‍රත්‍යසහිත වූ බව පිළිබඳව පැහැදිලි කරන්නට යනකොට මම හිතුවා වැඩි විස්තරයක් විදිහට මේ කරුණු ටික පිළිබඳව තියෙන අවබෝධය වැදගත් වෙයි කියලා. මීට කලින් රූපේ පිළිබඳව බොහෝ අවස්ථාවල දේශනවලදී පැහැදිලි කරලා තිබුණත් මේ කියන කරුණු පාදක කරගත්තේ නැහැ. ඒකට හේතුව ප්‍රායෝගික භාවිතය තුළදී විදර්ශනාව වඩන්නට අවශ්‍ය වන තැනින් අපි ආයතන ධර්මයන් මූලික කරගෙන ඒ පැත්තෙන් අපි කතා කළේ ගොඩක් වෙලාවට. ඒ නිසා අපි අර සප්පච්චයන් කිව්වත් රූපේ ප්‍රත්‍යසහිත වූවක් කියනකොට පසුගිය සතියේ අපි අවසාන ලෙස කතා කරපු කාරණාව පිළිබඳව වැඩි අවධානයක් දීලා තමයි පැහැදිලි කරගන්නට යෙදුනේ. ඉතින් මෙතනදී හිතුවා ඔබට මේවා දක්වන්නට පුළුවන් පහසුකම තියෙන නිසාම ඒකේ වැඩි විස්තරات එක්ක පැහැදිලි කරන්නට ඒක පහසුවක් වෙයි කියලා. ඒ නිසා තමයි මේ කරුණු ටික පැහැදිලි කරන්නේ. රූපේ උපදින විදිහ ගැන කතා කරනකොට අපි කතා කළා රූප උපදවනකොට දැන් කර්මජ රූප. කර්මයෙන් රූප උපදවනවා. කර්මයේ ප්‍රත්‍ය වේලා රූප උපදවනවා. ඒකට ඒක අපි කිව්වා කම්මජ රූප. කර්මයෙන් උපදවනු ලබන රූප කියලා. එතකොට මොනවද කර්මජ රූප කියලා කියන්නේ? කර්මයෙන් උපදවනු ලබන රූප. යම් රූපයක් කර්මය මගින් උපදවනවා නම් කර්මයෙන් සිද්ධ කරනවා නම් අන්න ඒ කර්මයෙන් උපදවනු ලබන රූපවලට කියනවා කම්මජ රූප කියලා. එතකොට දැන් කර්මයෙන් උපදවනවා කියනකොට අර රූප කලාප විදිහට අපි කතා කළානේ උපදවනවා කියලා. කර්මයෙන් උපදවනවා කිව්වත් ඒ කර්මයෙන් උපදවන්නේ අර විදිහේ රූප කලාප ධර්මයන් විදිහට. ඒ කියන්නේ රූප කලාපයක් විදිහට තමයි ඒක ඉපදවීම සිද්ධ කරන්නේ.
එතකොට කර්මජ රූප හැටියට දකින්න හඳුන්වනකොට අපිට විශේෂයෙන් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා කර්මජ රූප 18ක්. කර්මජ රූප කර්මයෙන් උපදවනු ලබන රූප 18ක්. මොනවාද? සුද්ධාෂ්ටමක රූප 8යි. සුද්ධාෂ්ටමකයකට අපි කියමුකෝ අවිනිභෝගික රූප කියලා. අවිනිභෝගික රූප 8යි. ඒකට අවිනිභෝගික රූප 8ක් පහළ වෙනවා. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. දැන් මේක අවිනිභෝගී කිව්වම පැහැදිලි නැත්නම් මම පඨවි ආපෝ ආදී ඒ රූප ටික තමයි අවිනිභෝගික රූප 8යි කියලා කිව්වේ. ඊට පස්සේ දෙවෙනි එක ඉන්ද්‍රිය රූප 8යි. ඉන්ද්‍රිය රූප 8යි. මොනවාද ඉන්ද්‍රිය රූප 8? රූප ඉන්ද්‍රිය තියෙනවානේ. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාහන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය. ඒතකොට දැන් මෙතන චක්කසෝත ගාන ජීවහා කාය කියන්නේ මේ රූපේ පැත්තෙන් තියෙන ඉන්ද්‍රිය ධර්මතා පහක්. ඊට පස්සේ රූපේ පැත්තෙන් අපිට මේ විදිහට රළු වශයෙන් පෙන්වන්නට බැරි තව ඉන්ද්‍රිය ධර්මතා ටිකක් තියෙනවා. මොනවාද ඒ ඉන්ද්‍රිය ධර්මතා? ඉත්තේන්ද්‍රිය. ඒ වගේම පුරුෂේන්ද්‍රිය. ජීවිතේන්ද්‍රිය. ඒකට චක්කුසෝත ගහන જીවහා කාය ඉත්ති පුරුෂ ජීවිත කියන මෙන්න මේ ඉන්ද්‍රිය රූප 8ක් පවතිනවා. ඒකට චක්කු ඉන්ද්‍රිය කියලා කියන්නේ අපි ඇහැට කියනවා චක්කු ඉන්ද්‍රිය කියලා, සෝතීන්ද්‍රිය කියලා කියනවා සෝතේට, ගහන જીවහා කාය කියන මේ වලට කියනවා දැන් ඉන්ද්‍රිය ධර්ම කියලා. දැන් චක්කු ඉන්ද්‍රිය කියලා කියනකොට මේකෙදි ඇහැ ගැන නෙමෙයි කතා කරන්නේ. ඒතකොට චක්කු ඉන්ද්‍රිය කියලා කියනකොට අපි හිතමුකෝ දැන් යම් කිසි විදිහකින් ඇසක් කියනකොට මට එච්චර රූප ඇඳීම සහ අකුරු ලිවීම නම් එච්චර හොඳින් කරන්න බෑ. හිතන්නකෝ දැන් ඇහැක් කියලා. එතකොට මේ ඇහැක් තියෙනවා නම් මෙන්න මේ චක්කු ඉන්ද්‍රිය රූපේහි අපි ගත්තාම රූප කලාප විදිහට පැවැත්මක් නේ තියෙන්නේ. ඒකට දැන් මේ ඊටමත් සුළු තැනක පවතින ප්‍රසාද රූප පහළ වෙන තැනක ඒ ප්‍රසාද රූපයන්ගේ පහළවීමද ඊටාම සියුම් වශයෙන් කලාප පැවැත්මක් තමයි අපි චක්කු ප්‍රසාදයයි කියලා කිව්වත් අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේ විදිහට අපි චක්කු ප්‍රසාදය කියලා කියන තැනක ඒ රූප කලාප ඒ ධර්මයන්ගේ පැවැත්මක් තමයි තියෙන්නේ. එතකොට මේ පරිමාණේ නම් අපි ප්‍රසාද රූප පහළ වෙන තැන කියලා කියන්නේ. හරියට උකුණු හිසක් තරම් වූ ප්‍රමාණය තුල ඒ ඇස උපදින. නමුත් චක්කු ඉන්ද්‍රිය රූපේ කියලා කියන තැන සමස්ත රූපය ඇතුලේ මෙතනදී මේ චක්කු ඉන්ද්‍රිය කියලා කියන්නේ මෙන්න මේ සමස්ත රූපේටම කියන්නේ චක්කු ඉන්ද්‍රිය කියලා. මේ රූප පහළ වෙන සම්පූර්ණ තැනටම කියන්නේ චක්කු ඉන්ද්‍රිය කියලා. එතකොට දැන් මෙතනදී මේ ඉන්ද්‍රිය රූපයයි කියලා කියන්නේ කර්මජ රූප හැටියට ඉන්ද්‍රිය රූපයක් හැටියට කියන්නේ මේ ඔක්කොම පොදුවේ ගන්නවා කර්මජ රූප කියලා. හැබැයි මෙතනදී රූප කලාපයක් කියලා කියන්නේ මේක නෙමෙයි. රූප කලාපයක් කියනකොට මේක ඇතුලේ තියෙන ඊටාමත් සියුම් වුණ මෙන්න මේ වගේ ස්වභාව ලක්ෂණ ටිකක් තමයි රූප කලාපයක් කියලා කියන්නේ. එතකොට මෙතන තියෙන මෙන්න මේ විදිහට මේ තියෙන එකක් තමයි අපි හිතමු මේ ඒකකයක් තමයි කලාපයක් කියලා කියන්නේ. එතකොට මේක රූප කලාපයක් කියලා කියනකොට අන්න ඔය රූප කලාපය අපි අරගෙන බැලුවොත් එහෙම. ඔය තියෙන එක රූප කලාපයක් අරගෙන බැලුවොත් අන්න ඒ රූප කලාපය ඇතුලේ අපිට දකින්න පුළුවන්කම තියෙනවා පඨවි, ආපෝ,
තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ඊට පස්සේ ජීවිතේන්ද්‍රිය ඊට පස්සේ මෙන්න මේ කියන චක්කු ඉන්ද්‍රිය. ඔන්න ඔය රූප ටික අපිට මේක ඇතුලේ දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ ඇහැ කියලා අපි කියන මෙන්න මේ සමස්ත ඉන්ද්‍රිය රූපය ඇතුලේ මෙන්න මේ විදිහේ රූප කලාපයක් දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහටම තව කලාප තියෙනවා. මේ ආකාරයටම මේ ටිකම යෙදුණු රූප කලාප විදිහට මේ විදිහට කලාප රාශියක පැවැත්මක් එකතුවක් තමයි අපි මේ සමස්ත ඇහැය කියලා කියන මේ උකුණු හිසක් තරම් වූ ප්‍රමාණයක පහළ වෙන දෙය කියලා කියන්නේ. එතකොට කර්මයෙන් උපදවනවා කියලා කියනකොට මේ කර්මයෙන් උපදවන දේ ගැන කතා කරන්නේ ඉන්ද්‍රිය රූපය කියලා. චක්කු ඉන්ද්‍රිය කියලා කියනකොට මෙන්න මේ කියන අවස්ථාවක් තමයි රූප කලාප විදිහට කතා කරනකොට කතා කරන්නේ. එතකොට හැබැයි සමස්ත වුණ ඇහැම, ඒ කියන්නේ මෙන්න මේක නේ අපි මේ ලොකුවට ඇන්නේ. එතකොට මේ උකුණු හිසක් තරම් වූ ප්‍රමාණයක තියෙන මේ ඊටමත් සුළු ප්‍රමාණයක අපිට ප්‍රමාණයක් විදිහට ගත්තාම තියෙන්නේ මේ සමස්ත රූපේම දක්වන්නේ කර්මජ රූපයක් විදිහට චක්කු ඉන්ද්‍රිය කියන දේ. කියන්නේ චක්කු ප්‍රසාද රූප කියන එක. එතකොට මෙන්න මේක කර්මයෙන් උපදවනු ලබන රූපයක්. ඒ වගේම තමයි සෝත ඉන්ද්‍රිය කියලා කියනකොටත් ඒක කර්මයෙන් උපදවන රූප. ගහන, જીවහා, කාය, ඉත්ති පුරුෂ ජීවිත කියන මේ ඉන්ද්‍රිය රූප සියල්ලක්ම කර්මයේ මගින් උපදවන රූප හැටියට තමයි අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙතනදී ඉන්ද්‍රිය රූප හැටියට අපි රූප 8ක් හඳුනා ගත්තා. එතකොට මෙතන ඉන්ද්‍රිය 8යි, පඨවි ආපෝ තේජෝ අවිනිභෝගික රූප 8යි 16ක් අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඉන්ද්‍රිය රූප 8යි රූප 16ක් වෙනවා. තව අපිට රූපයක් තියෙනවා. අවකාශ රූපය. අවකාශ රූපය ඊට පස්සේ හදේවත්තු රූපය. එතකොට දැන් කර්මජ රූප ගත්තාම අවකාශ රූප 1යි වත්තු රූප 1යි. එතකොට රූප විදිහට ගත්තාම 16යි 17යි 18යි. එතකොට සමස්තයක් විදිහට කර්මජ රූප තියෙනවා 18ක්. කර්මජ රූප 18යි. එතකොට මෙන්න මේ විදිහට කර්මයෙන් උපදවන රූප ධර්මයන්, කර්මයෙන් උපදවන රූප ස්වභාවයන් 18 ආකාර කොට අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ තමයි කර්මජ රූප. එතකොට දැන් මේ කර්මයෙන් රූපයන්ගේ සමුත්ථානය නැතිනම් කර්මයන්ගෙන් රූපයන්ගේ ඉපදවීම සිද්ධ කරනවා කියනකොට මෙන්න මේ රූප කලාපයන්ගේ පැවැත්ම තමයි සිද්ධ කරන්නේ. එතකොට මේ ආකාරයට රූප කලාප උපදවනකොට කර්මජ රූප 18යි කියන එක දැන් ඔබට මතකයි. කර්මජ රූප 18 දැන් අපි රූප කලාප උපදින විදිහ අනුව ගත්තාම රූප කලාපයන්ගේ විදිහට අපිට ආකාර 9ක් විදිහට දකින්නට පුළුවන්කම තියෙනවා. රූප කලාපයන්ගේ විදිහ අනුව 9 ආකාරයක් විදිහට අපිට බෙදී යන එක හඳුනා ගන්නට පුළුවන්. එතකොට පළවෙනි ආකාරයට අපිට දැන් 9 පිළිබඳව කතා කළොත් එහෙම කර්මජ රූප කලාප 9ක්, කර්මයෙන් උපදවන රූප කලාප 9ක් තියෙනවා. පළවෙනි එක තමයි චක්කු දසක කලාපය. චක්කු දසක කලාපය. එතකොට රූප පිළිබඳව කතා කරනකොට මෙන්න මේ චක්කු දසක කලාපය. චක්කු දසක කලාපය කියලා කියන්නේ අර අපි ඉස්සෙල්ලා ඇහැ පිළිබඳව අපි ඇඳලා දැක්ුවා ඇහි තියෙන රූප කලාපයක් කියන්නේ මොකක්ද කියලා. එතකොට අර චක්කු ඉන්ද්‍රිය රූපය කියලා කිව්වට ඉන්ද්‍රිය රූපය ඇතුලේ තියෙන දේ ගැන කතා කරනකොට අපිට පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන 8ත් ඒ වගේම චක්කු ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය රූපයත් ඒ වගේම එතන තියෙන ජීවිත ඉන්ද්‍රිය රූපයත් කියන මේක යෙදුනට පස්සේ අපිට ඒක රූප කලාපයක් විදිහට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එක රූප කලාපයක්. ඒකට කියනවා චක්කු දසක කලාපය. ඒ වගේම සෝත විදිහට සෝත ගාන જીවහා
ඒ වගේම කාය. මේ විදිහට මේ දසක කලාපයන් අපිට හඳුනා ගන්නට පුළුවන්. චක්කු දසක කලාපය, සෝත දසක කලාපය, ගහන දසක කලාපය, જીවහා දසක කලාපය සහ කාය දසක කලාපය කියලා මේ දසක කලාපයන් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඊට පස්සේ අපිට දකින්න පුළුවන් අනිකුත් අපි කතා කළා මේ කතා කළේ ඉන්ද්‍රිය රූප ටිකනේ. එතකොට අවිනිභෝගික රූප 8යි, ඇහැයි, සෝතයයි, ගහනය, જીවහාව, කය මේ විදිහට දසක කලාප. ඊට පස්සේ අපිට දකින්නට පුළුවන් භාව දසක. භාව දසක කියනකොට ඉත්ති භාව. ඉත්ති භාව දසක කලාපය. එතකොට ඉත්ති භාව දසක කලාපය කියලා කියන්නේ ඉත්ති ඉන්ද්‍රිය රූපේ. ඉත්ති ඉන්ද්‍රිය රූපේ කියලා කියනකොට අපි යම් හඳුනා ගැනීමක් මීට පෙර කළා. නමුත් දීර්ඝ ලෙස අපි තවත් ඉදිරියට කතා කරමු මේ ඉත්ති ඉන්ද්‍රිය රූපේ, පුරුෂ ඉන්ද්‍රිය රූපේ ආදී ඉන්ද්‍රිය රූප කියන්නේ මොනවද කියලා. මේවා ඉන්ද්‍රිය කෘත්‍ය කරන රූප විශේෂයක්, කර්මයෙන් උපදවනු ලබන රූප විශේෂයක්. එතකොට ඒ කර්මයෙන් උපදවන රූප විශේෂයට අනුව තමයි ආහාරජ රූප ආදී අනික් දේවල් සමුත්ථානය කරගෙන නැතිනම් උපකාර කරගෙන මේ කයක් විදිහට අපිට ස්ත්‍රියක්ක පුරුෂයෙක්ක කියන විදිහට සකස් කරන්නට හේතු වෙලා තියෙන්නේ. එතකොට ඒ හේතුව හදලා තියෙන මොකකින්ද? කර්මජ රූපයන් මගින්. කර්මයෙන් උපදවන රූපයන් මගින්. එතකොට ඒ කර්මයක් විදිහට යම් රූප කලාපයක් කර්මයේ මගින් උපදවනවා නම් ඒ කර්මයේ මගින් උපදවනකොට පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන දේත් ඒ වගේම ස්ත්‍රී ඉත්ත්‍ේන්ද්‍රිය රූපයත් ඒ වගේම ජීවිතේන්ද්‍රිය රූපයත් එතන යෙදුනහම අපිට භව දසක කලාප විදිහට ඉත්ති භාව ඒ වගේම පුරිස භාව කියලා භව දසක කලාප හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට මේ ඉත්ති භව දසක, පුරුෂ භව දසක වගේ ඒ දසක කලාප ටික වගේම අපිට තව කලාප දෙකක් හම්බ වෙනවා. ඒ තමයි අපි කිව්වා හදේවත්තු රූපයක් තියෙනවා. හදේවත්තු රූපේ වගේම ජීවිතේන්ද්‍රිය රූපෙකුත් තියෙනවා කියලා කිව්වා. අනේ හදේවත්තු රූපේ සහ ජීවිතේන්ද්‍රිය රූපේ කියන මේ රූපයන්, හදේවත්තුව සහ ජීවිතේන්ද්‍රිය කියන මේ රූපයන්, ඒ කියන්නේ වත්තු දසක කියලා කියනවා. වත්තු දසක කලාපය ඒ වගේම ජීවිත නවක කලාපය. වත්තු දසක කලාපය කියලා කියන්නේ දැන් හදවත ඇසුරු කරගෙන අපි කියනවා සිත පවතිනවා කියලා බුදුදහමට අනුව කතා කරන්නේ පිළිගැනීම අනුව හදවතෙහි සිත පවතිනවාය කියන දේ. එතකොට හදවත කියනකොට හිතන්න එපා අර තියෙන මස් ඇදල් අස්සේ සිත කියලා එකක් වෙනම තියෙනවා කියලා තැනක් ගැන නෙමෙයි කතා කරන්නේ. උපදින යමක් වස්තුව කරගෙන සිත පවතිනවා නම් ඒකට කියනවා අපි වත්තු රූපය කියලා. එතකොට වත්තු රූප ගැන කතා කරනකොට චක්කු වත්තු, සෝත වත්තු, ගහන වත්තු, જીවහා වත්තු, කාය වත්තු ආදී ලෙස වස්තු රූපය අපිට වර්ගීකරණය කරනවා. එතකොට ඒ වස්තු රූපයන් අතර හදේ වස්තු රූපය කියලා රූපයක් තියෙනවා. එතකොට මේ හදේ වස්තු රූපය කියලා කියන්නේ හෘදේ වස්තුව කියලා අපිට ඇහැට දකින්න පුළුවන් වන ඒ හෘදේ වස්තුවම කියන එක නෙමෙයි. එතකොට දැන් අපි හිතමුකෝ හදවත මාරු කරනවා කියලා යම්කිසි දෙයක් මගින් අර මේ මෑතක මං හිතන්නේ යම් කාල සීමාවක් කෙනෙක් ජීවත් වුණා ඌරෙකුගේ හදවතක් බද්ධ කළා මිනිස්සෙකුට. ඒකට ඒ කියන්නේ හදවතේ හිත තියෙනවා නම් ඊට පස්සේ කෙනෙකුට හිතෙන්න පුළුවන් ඌරගේ විඥානය ඕනේ මනුස්සයට එන්නේ කියලා. නෑ, එහෙම දෙයක් නෙමෙයි සිද්ධ වෙන්නේ. හදේවත්තු රූපය කියලා කියන්නේ ඔබට ඇහැට පේන ඔය අර මස් හැදල්ල කියන තැන තියෙන එක නෙමෙයි. මෙතනදී වස්තු රූපයයි කියලා කියන්නේ. එතකොට ඒ හෘදේ වස්තුව කියලා අපිට ඇහැට පේන එක ඇතුලේ ඒ ලේ ධාතු ඇසුරු කරගෙන ඒක මැෂින් එකකට හයි කළොත් ඒක මැෂින් එකේ ඒ තැනක ඒ ලේ ධාතු ඇසුරු කරගෙන ඒ සිත උපදින්න පුළුවන්. දැන් චක්කු ප්‍රසාදය ඇසුරු කරගෙන එතන සිත උපදිනවනේ. අන්න ඒ වගේම ඒ ලේ ඇසුරු කරගෙන ඒ සිතේ හට ගැනීම සිද්ධ වෙනවා. ඒකට කියනවා වත්තු රූපය කියලා. ඒ වෙලාවේදී උපදින ඒ සියුම් ස්වභාවයට තමයි වත්තු රූපය කියලා කියන්නේ. ඒකට අන්න ඒකට කියනවා වත්තු දසකය කියලා. වත්තු දසකය. ඒකට වත්තු දසකය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය සහ වත්තු දසකයයි කියන මෙන්න මේ දසක කලාපයට. ඊට පස්සේ ජීවිත නවක කලාපය කියලා කියනවා.
ජීවිත ඉන්ද්‍රිය රූපේට. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිත ඉන්ද්‍රිය කියන මේකත් එකතු වුනහම ජීවිත ඉන්ද්‍රිය රූපය කියලා කියනවා. එතකොට ජීවිත ඉන්ද්‍රිය මේ හැම එකකටම ඒ කියන්නේ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගහන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, ඉත්ති පුරුෂ ඉන්ද්‍රිය ආදී හැම ඒකටම එකතු වෙලා එතන දසක කලාප හදනවා. ජීවිත ඉන්ද්‍රිය විතරක් තියෙන රූප කලාපයක් ගත්තාම ඒක නවක රූප කලාපයක්. එතකොට දැන් හිතන්නකෝ දැන් කර්මජ රූප උපදවනකොට අපි යම් මිනිස්සෙක් කියලා ගත්ත තැනක යම් කර්මජ රූපයන්ගේ ඉපදවීමක් තියෙනවා නම් එතන මේ රූපයන්ගේ පහළවීම ගැන කතා කරනකොට මේ රූප කලාප රාශියක් පහළ වෙනකොට අපි හිතන්නකෝ දැන් මේ ඔක්කොම කර්මජ රූප කියලා. ওই කර්මජ රූප අතර මේ ඇස ඇසුරු කරගෙන පහළ වෙන තැන චක්කු දසක කලාප, කන ඇසුරු කරගෙන පහළ වෙන තැන සෝත දසක කලාප, ඒ ආදී ලෙස ඒ තැන්වල ඒ කලාප පවතිනවා. ඊට පස්සේ වස්තුව ඇසුරු කරගෙන හදේ වස්තුව ඇසුරු කරගෙන පහළ වෙනකොට එතන වස්තු දසක කලාපයන් පහළ වෙනවා. එතකොට මේ සෑම තැනකම පොදුවේ ගත්තාම ජීවිත නවක කලාපේ පහළ වෙනවා. දැන් ඇහැ කියලා අපි අර කතා කරපු එක ඇතුලේ රූප කලාප බොහෝ පහළ වුණත් ඒ අතර ජීවිත නවක කලාපයන් පහළ වෙනවා. එතකොට මේ මුළු කයම ඇසුරු කරගෙන ඒ නවක රූප කලාපයන්ගේ පහළවීම සිද්ධ වෙනවා කර්මජ රූපයන් විදිහට ජීවිත නවක කලාපෙහි හට ගැනීම සිද්ධ වෙනවා. මෙතනදී අදහස් කරන්නේ අපේක්ෂා කරන්නේ මේ රූප කලාප පිළිබඳව යම් හැඳින්වීමක් පොදු හැඳින්වීමක් සිද්ධ කිරීම පමණයි. අපි ඊට පස්සේ කතා කරමු විදර්ශනාවට මේ දේ ප්‍රයෝගී වෙනවා නම් අපිට ප්‍රයෝගී වෙන්නේ මොන ආකාරයකටද කියන එක පිළිබඳව අපි ඉදිරියේදී වැඩි දුරටත් සාකච්ඡා කරමු. ඉස්සෙල්ලා පළමුවෙන් මේ පිළිබඳව හඳුනා ගැනීමක් පමණක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. නිසා මේ කතා කළේ අද දවසේදී කර්මජ රූප උපදවන හේතු නැතිනම් ප්‍රත්‍ය තියෙනවා. ඒ ප්‍රත්‍යයෙන් කර්මය කියන දේ රූප උපදවන්නට ප්‍රත්‍යක් වෙනවා. අනේ කර්මය ප්‍රත්‍යක් වෙනකොට ඒ කර්මජ රූප කියලා කොටහසක් තියෙනවා. ඒ කර්මජ රූප ටික තමයි මේ කියන රූපයන්. ඒවා යෙදෙන්නේ කොහොමද රූප කලාප විදිහට කියන එක තමයි විශේෂයෙන්ම අද දවසේදී හඳුනා ගන්නට යෙදුනේ. හොඳයි කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තල වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත කුසලය අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලයේ හේතුපනිශ්‍රේ වේවා කියලා අනුමෝදන් කරනවා. ඒ වගේම මේ ස්ථාන අධිග්‍රහිත ඉෂ්ඨකාරකාදී සියලු දේවගණ සමූහයාට අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා කසුන් ජයසිංහ මහත්මයා ඇතුළු පින්වත් පිරිස විසින් පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා සුනිල් ජයසිංහ පියතුමාණන්ට. ඒ සුනිල් ජයසිංහ පියතුමාණන් ඇතුළු වර්ග පරම්පරානුයාත සෑම සිරු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා මේ දිනාටම අමා මහ නිවනින් සැනසෙන්නට ඥාතීන්ටත් මේ පින් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී ඒ දායකත්වයේ දරන කසුන් ජයසිංහ මහත්මයා බලාපොරොත්තු වෙනවා හේමමාලි ජයසිංහ මෑණියන්ට ඒ වගේම පවුලේ සෑම සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්නට ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන්නට ඒ හේමමාලි ජයසිංහ මෑණියන් සහ කසුන් ජයසිංහ මහත්මයා ඇතුළු පවුලේ සෑම සියලු දෙනාට ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.